ආයිබෝන් කියලා පිළිගන්නවා YouTube යාළුවෝ සියලු දෙනාම Unbox Academy අපේ YouTube channel එකත් එක්ක මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ විද්‍යා පාඩමේ යුනිට් 2 නැත්තම් සරල රේඛීය චලිත කියන යුනිට් එක අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාන් පස්සේ මේ පාඩම සරලව තියරි ටික ගොඩ දාගන්න පුළුවන්. අපි එහෙනම් වීඩියෝ එකට යමු. හරි මුලින්ම කතා කරන් තියෙන්නේ දුරහා විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙතන පොඩි රූපයක් වලට පෙන්වලා තියෙනවා මේ දුරහා විස්ථාපනය ගැන පැහැදිලි කිරීමට යද්දී. එතකොට මෙතන මේ රූප සටහනට අනුව ළමයෙකුට A නම් ස්ථානයක සිට B නම් වෙනත් ස්ථානයක් දක්වා ගමන් කළ හැකි මාර්ග කිහිපයක් මේ රූපේ දක්වලා තියෙනවා කියලා පෙන්වලා තියෙනවා. එතකොට මෙතන A කියන පොසිෂන් එක මේ B කියන ස්ථානය මෙතන. එතකොට යන්න පුළුවන් විවිධ මාර්ග පෙන්වලා තියෙනවා මේ විදියට. එතකොට මේ පොයින්ට්ස් වලට අනුව අපි බලමු මේ දුරහා විස්ථාපනය කියන එක අපි කොහොමද අඳුරගන්නේ කියලා. දුර කියන්නේ දුර ආරම්භක හා අවසාන ස්ථාන මත පමණක් නොව ගමන් කරන මාර්ගය අනුවද වෙනස් වෙනවා කියලා තියෙනවා. එතකොට මේ දුර කියලා ගන්න එක අපි මේ A කියන්නේ ආරම්භක ස්ථානය, B කියන්නේ අවසාන ස්ථානය. එතකොට ආරම්භක හා අවසාන ස්ථාන මත පමණක් නොව ගමන් කරන මේ වගේ මාර්ග අනුවද වෙනස් වෙනවා. එතකොට මේ A කියන තැන ඉඳලා B කියන තැනට මේ වගේ මාර්ගයක් ඔස්සේ යන්න පුළුවන්. Q මාර්ගය ඔස්සේ යන්න පුළුවන්, P මාර්ගය ඔස්සේ යන්න පුළුවන්. කියන්නේ විවිධ මාර්ග තියෙනවා යන්න පුළුවන්. එතකොට අපි විස්ථාපනය කියලා මෙතන කතා කරන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදු කරන සරල රේඛීය ඈත්වීම අපි විස්ථාපනය කියලා මෙතන අර්ථ දැක්වීම සිදු කරගන්නවා. ඒ කියන්නේ මේ A කියන ස්ථානයේ ඉඳලා B කියන ස්ථානය දක්වා ගමන් කිරීමේදී සිදු කරන නැගෙනහිර දිශාවට නම් මෙතන සිදු කරන්නේ සරල රේඛීය ඈත්වීම තමයි මෙතන විස්ථාපනය කියලා අපි අඳුරන්නේ. එතකොට අපි විස්ථාපනයේ විශාලත්වය වන්නේ ස්ථාන දෙක අතර සරල රේඛීය දුරයි. එතකොට මේ විස්ථාපනයට යම් කිසි විශාලත්වයක් තියෙනුනේ. ඒ විශාලත්වයට හේතු වෙලා තියෙන එකට දිශාවක් පවතින හන්ද. එතකොට මේ විස්ථාපනයේ විශාලත්වයට හේතු වෙන්නේ මෙන්න මේ කියන ස්ථාන දෙක අතර තියෙන සරල රේඛීය දුර. ඊට පස්සේ අපි මේ වගේ රාශීන් ගැන කතා කරද්දී අපි දෛශක රාශිය හා අදිශ රාශිය කියලා හඳුනා ගන්න ඕන පොඩි අර්ථයක්කින් දෙකක් තියෙනවා. ඒකට අපි මෙතන මුලින්ම අපි කතා කරන්න යන්නේ අදිශ රාශිය කියන්නේ මොනවද කියලා. කිසියම් භෞතික රාශියක අගය ප්‍රකාශ කිරීමේදී විශාලත්වයක් පමණක් ප්‍රකාශ කිරීම සෑහෙන එම රාශීන් වලට අපි කියන්නේ අදිශ රාශි කියලා. ඒකට මේකට උදාහරණ විදියට අපි දුර වේගය ස්කන්ධය කාලය වගේ මේ වගේ උදාහරණ කිහිපයක් අරන් තිනවා. මේවා විශේෂත්වයේ තියෙන්නේ මොකද්ද? මේවට විශාලත්වයක් පමණයි තියෙන්නේ. ඒ කියන්නේ මේව සඳහන් කිරීමේදී අපි දිශාවක් සඳහන් කරන්න ඕනේ නැහැ. එතකොට ඊළඟට අපිට කතා කරන්නේ දෛශක රාශි. දෛශක රාශි කියන්නේ කිසියම් භෞතික රාශියක අගය ප්‍රකාශ කිරීමේදී විශාලත්වයට අමතරව දිශාවක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වෙන ඒවා අපි දෛශක රාශි කියලා හඳුන්වනවා. එතකොට ඒවට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් විස්ථාපනයේ ප්‍රවේගය, තරණය, බර වගේ මේ කියන කිහිපයක් ගන්න පුළුවන්. මේවයි තියෙන විශේෂත්වය වෙන්නේ මේවට විශාලත්වයක් මෙන්ම, ඒ කියන්නේ අගයක් මෙන්ම ඒවට දිශාවක් තියෙනවා. ඒ හන්ද තමයි දෛශක රාශිය කියලා හඳුන්වන්නේ. හරි. එතකොට අපිට වේගය ඊළඟට අර්ථ දැක්වීම සිදු කරගන්න තියෙනවා. වේගය අපි අර්ථ දක්වන්නේ ඒකක කාලයකදී වස්තුවක් චලනය වන දුර කියලා. එතකොට වේගයට අපි මේ විදිහට සමීකරණයක් ගන්න පුළුවන්. දුර බෙදීම කාලය. හරි. මෙතන පොඩි උදාහරණයක් පෙන්නලා තියෙනවා වලට වස්තුවක ගමන් මාර්ගය කාලය සමග වෙනස් වෙලා තියෙන හැටි. එතකොට මෙතන කාලය කියලා t කියලා දීලා තියෙනවා. ගමන් කළ දුර මෙතන d නැත්නම් ඩිස්ටන්ස් එක m කියලා අපි අරන් තියෙනවා. බිඳුවෙන් තියන පටන් අරගෙන තියෙන්නේ මේ විදිහට තප්පරගත වෙනකොට ගමන් කළ දුර එන්න වැඩි වෙලා තියෙනවා. හරි. මෙම දත් අනුව ඊට පස්සේ අපි මුල් තප්පරය හා දෙවෙනි තප්පරය තුල ගමන් කරපු දුරවල් වෙන වෙනම හොයන්න යන්නේ. ඊට පස්සේ පළවෙනි තප්පරය තුල ගමන් කරපු දුර අපි හොයන්නේ 3 ඍණ බිඳුව කියලා අරගෙන. කියන්නේ පළවෙනි තප්පරය තුල ගමන් කරපු දුර. ඊට පස්සේ අපි දෙවෙනි තප්පරය තුලදී ගමන් කරපු දුර ගන්නේ පළවෙනි තප්පරය දෙවෙනි තප්පරය අතර තියෙන පරතරය ගත්තා පස්සේ. එතකොට 6 ඍණ 3. එතකොට මේ විදිහට අපි 3 වන 4 වන හා 5 වන ඒවා ගණන් කරන් පස්සේ අපිට මේ වගේ දුර එන්නේ අපිට 3 මීටර per කිලෝ. එතකොට මේකට නියත
වේගයක් තියෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ කාලය වෙනස් වීමේදී වේගයේ වැඩිවීමක් සිදු වෙලා නැහැ. නියත වේගයක් තමයි සිදුවන්නේ. එතකොට අපි ඒකට කියනවා නියත වේගයක් නැත්නම් constant speed එකක් තියෙනවා කියලා. එතකොට ඒකටම තමයි අපි කියන්නේ මෙතන ඒකාකාර වේගයක් නැතහොත් නියත වේගයක් තියෙනවා කිය. හරි. වේගයට මෙතන අර ප්‍රකාශනය මම කලින් පෙන්නපු එක ආයි මෙතනත් අරන් තියෙනවා. වේගයේ ඒකක අපි කොහොමද ගන්න කියලා. එතකොට අපි දුර මනින්නේ මීටර වලින් සම්මත ඒකකය කාලය මයින සම්මත ඒකකය තප්පර. එතකොට දුර බෙදීම කාල නැත්නම් m බෙදීම s වලින් එන්නේ මේ විදිහට ms ඍණ එක තමයි වේගයට අදාළව ඒකකය වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මධ්‍යක වේගය හෙවත් සාමාන්‍ය වේගය ගැන කතා කරන්න තියෙනවා. එතකොට මධ්‍යක වේගය හෙවත් සාමාන්‍ය වේගය මෙතන අපි අර්ථ දක්ව ගන්නවා. ගමන් කරපු total distance එක නැත්නම් ගමන් කරපු සම්පූර්ණ දුර බෙදනවා ඒ ගමන සඳහා ගත වුණු මුළු කාලයෙන්. එතකොට අපිට හම්බ වෙනවා මධ්‍යක වේගය හෙවත් සාමාන්‍ය වේගය. හරි. මෙතන වලට පොඩි උදාහරණයක් දාලා තියෙනවා. කාලයේ යම්කිසි අවස්ථාවන් ටිකක් මෙතන දීලා තියෙනවා. මේ වස්තුවක් චලනය වෙලා ගමන් කරපු දුර වල ටිකක් දීලා තියෙනවා. හරි. මෙතනින් මොකද්ද පැහැදිලි කරන්න කියලා අපි බලමු ඊට පස්සේ. මෙම වස්තුව පළවෙනි තප්පර තුල මීටර් 3ක් දුවලා තියෙනවා කියලා තියෙනවා. ඔව්. පළවෙනි තප්පරය තුල මීටර් 3ක් දුවලා දෙවෙනි තප්පරය තුල මීටර් 2ක්ද තුන්වෙනි තප්පරය තුල මීටර් 4ක්ද කොහෙද අරන් ඒ විදිහට ගමන් කරලා තියෙනවා කියලා කියනවා. එතකොට කියනවා මේකට ඒකාකාර වේගයක් තියෙන්නේ නැහැ කියලා. ඒකට මොකද හේතුව? එක් එක් තප්පරය තුලදී චලනය වී ඇති දුර සමාන වෙන්නේ නැති හන්දා. එතකොට ඒකට කියනවා වස්තුව ගමන් කරගත්තේ ඒකාකාර වේගයෙන් නොවේ. මෙවැනි ඒකාකාර නොවන වේගෙන් වස්තු ගමන් කිරීමේදී දෙන ලද කාලයක් තුල වස්තුවේ මධ්‍යක වේගය ගණනය කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවක් ගමන් කරන්නේ නැති අවස්ථාවලදී ඒ වස්තුවට අපිට ප්‍රවේගය හොයන්නේ කිව්වොත් එහෙම එතකොට අපෙන් අහන්න ඕන මධ්‍යක වේගයත් හා සාමාන්‍ය වේගයක් ගැන. එතකොට අපි ගන්නේ මේ ගමන් කරපු මුළු දුරම අරගෙන වෙලා ඒ සඳහා ගත වුණු කාලයෙන් බෙදලා තමයි අපි උත්තරේ ගන්න. හරි. මෙතෙන්ද අපි ඊළඟට අලුත් අර්ථයක් කීමක් ගැන කතා කරනවා. ඊට පස්සේ ඒ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ප්‍රවේගය අපි අර්ථ දක්වන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශ්‍රීකතාවය කියලා. එතකොට අපි කලින් කතා කරා විස්ථාපනය කියන්නේ දෛශක රාශියක්. එහෙනම් ප්‍රවේගයත් දෛශක රාශියක්ම වෙනවා. මතක තියාගන්න දෛශක රාශියක් අදිශ රාශියකින් ගුණ කරන් පස්සේ හම්බ වෙන්නේ අපිට දෛශක රාශියක් කියලා. එතකොට මෙතන අපි ප්‍රවේගය ගැන මේ විදිහට අපි සමීකරණයක් ගන්නවා. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය. එතකොට ප්‍රවේගයට විශාලත්වයක් වෙන දිශාවක් තියෙනවා. එතකොට ප්‍රවේගය කියන්නේ වස්තුවක විස්ථාපනය බෙදීම ඒ වස්තුවේ කාලය. හරි. මෙතන වලට පොඩි විස්ථාපන කාල chart එකක් දීලා තියෙනවා නැත්නම් ටේබල් එකක් දීලා තියෙනවා. විවිධ කාලයන් තුලදී මේ වස්තුව ගමන් කරලා තියෙන විස්ථාපන කරපු ප්‍රමාණයන් අපිට දීලා තියෙනවා. එතකොට වලට මේක හොඳට බැලුවම පස්සේ වලට තේරෙනවා වස්තුවේ විස්ථාපනය තප්පරෙන් තප්පරේ වැඩි වෙලා තියෙන්නේ මීටර් 3ක ප්‍රමාණයෙන් කියලා. පළවෙනි තප්පරේ 3යි දෙවෙනි තප්පරේ 6යි. ඒ කියන්නේ මීටර් 3ක ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙන්නේ. එතකොට මෙතන නියත ප්‍රවේගයකින් තමයි මේ වස්තුව ගමන් කරලා තියෙන්නේ. නැත්නම් අපිට ඒකට කියනවා ඒකාකාර ප්‍රවේගයක් කියලා. එතකොට විස්ථාපනයේ කාලය සමග නියත විදියට මේ විදියට වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා ඒකාකාර ප්‍රවේගයක් ඒ වස්තුවට තියෙනවා කියලා. එතකොට නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වයෙන් වෙන දිශාවද වෙනස් වෙන්නේ නැහැ කියලා මෙතන පොඩි හින්ට් එකක් දීලා තියෙනවා. ඒක මතක තියාගන්න ඕන දේවල්. හරි. මෙතන නියත ප්‍රවේගය ගැන අපි ඊළඟට කතා කරනවා. මේවා තමයි ඉතින් ඔයාලා මේ පාඩමට අදාළව මතක තියාගන්න ඕන බේසික් දේවල්. මම ඒ හන්ද තමයි මේ ටික තෝරගෙන වෙන වෙනම කරලා ඔයාලට ලේසි විදිහට මේක කරගෙන යන්නේ. අපි පස්සේ ගණනය කිරීම සඳහා යොමු වෙමු. හරි. මෙතන නියත ප්‍රවේගය ගැන කතා කරද්දී අපි ඒක ගන්න කොහොමද කියලා ඊට පස්සේ බලමු. නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේගය අදාළ කාලයෙන් ගුණ කිරීමෙන් වස්තුවේ විස්ථාපනය ලැබේ. එතකොට නියත ප්‍රවේගයෙන් යන වස්තුවක අදාළ කාලයෙන් ගුණ කිරීම පස්සේ වස්තුවේ විස්ථාපනය ගන්න පුළුවන් කියලා කියනවා. එතකොට මෙතන විස්ථාපනයට අදාළව පොඩි සමීකරණයකුත් එතකොට ඔයාලට ගොඩනගා ගන්න පුළුවන්. විස්ථාපනය අපි S කියලා ගත්තොත් ප්‍රවේගය B කියලා ගත්තොත් කාලයට අපි සමත සංකේත විදිහට T යොද සිම්පල් T යොදා ගන්නවා. එතකොට S = VT කියලා පොඩි සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුන් සඳහා යෙදීම සඳහා. එතකොට මෙතන පොඩි උදාහරණයක් ඔයාලට දීලා තියෙනවා.
සරල රේඛීය මාර්ගයක් දිගේ ගමන් කරන වස්තුවක් 6 ms ඍණ එක නියත ප්‍රවේගයෙන් ගමන් කරනවලු. එතකොට විස්ථාපනය වෙනස් වෙන්නේ 6 මීටර බැගින්ලු. එතකොට ඒකේ චලිතයේ දිශාව වෙනස් වෙන්නේ නැහැ කියලා පවතිනවා. එහෙනම් ඒ වේගයෙන්ම ඒ ප්‍රවේගයෙන්ම තපර 5ක් ගමන් කරොත් එහෙම වස්තුවේ මුළු විස්ථාපනය අපෙන් අහනවා. එතකොට අපි S = vt නැත්නම් විස්ථාපනය සමානයි ප්‍රවේගය වැඩි කිරීම කාලය කියන සමීකරණය යොදලා ඉවිල්ලා මේ විදිහට වස්තුවේ මුළු විස්ථාපනය යොදා ගන්න පුළුවන්. හරි. මෙතන ඊළඟට අපි ත්වරණය ගැන තමයි කතා කරන් තියෙන්නේ. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා තමයි අපි සරලව හඳුන්වන්නේ. ඒ කියන්නේ ප්‍රවේගය කාලයත් සමග සිදුවන වෙනස් වීම තමයි අපි මැනලා ගත්තන් පස්සේ මේ විදිහට අපි ඒක ත්වරණය කියලා හඳුන්වනවා. එතකොට ත්වරණයේ ඒකක වෙන්නේ ms ඍණ 2. ඒක ත්වරණය අපි හොයන්න යන්නේ මේකට පොඩි සමීකරණයක් තියෙනවා මේ විදිහට මතක තියාගන්න. ප්‍රවේග වෙනස පිදීම කාලය. එතකොට ප්‍රවේග වෙනස කියන එක අපි ගන්නෙ කොහොමද? වස්තුවේ අවසාන ප්‍රවේගය අඩු කරනවා ආරම්භක ප්‍රවේගයෙන් ඊට පස්සේ ඒ සඳහා ගත වුණු කාලය. හරි. මෙතන අපි ඊළඟට ත්වරණයේ අනිත් පැත්ත ගැන කතා කරනවා. ත්වරණයේදී අපි කතා කරේ කාලයත් සමග ප්‍රවේගය සිදුවන වැඩි වීමනේ. එතකොට මෙතන මන්දනය කියලා අපි අදහස් කරන්නේ කාලයත් සමග ප්‍රවේගයේ සිදුවන අඩුවීම. එතකොට ත්වරණයේ අනිත් පැත්ත එක තමයි අපිට මන්දනය කියලා හඳුනා ගන්න වෙන්නේ. මෙතන පොඩි උදාහරණයක් වලට දීලා තියෙනවා ඒක ගන්න හැටි. මෙතන කියනවා සරල රේඛීය මාර්ගයක් දිගේ ගමන් කරන වස්තුවක ප්‍රවේගය ආරම්භයේදී 12 ms ඍණ එකක්ව තිබුණලු. ඉන්පසු පහත දැක්වෙන විදිහට වෙනස් වෙලා තියෙනවා කියලා හඳුන්වනවා. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ වගේ කාලය තියෙනවා ප්‍රවේගය තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? එන්න මේ ප්‍රවේගය අඩු වෙලා තියෙනවා. එතකොට ප්‍රවේගය අඩු වීම සිදු වෙලා තියෙන්නේ. එතන වස්තුවේ ත්වරණය එන්න අඩු වෙනවා. ඊට පස්සේ අපි මේ ත්වරණය හොයන්න යනවා මේ විදිහට. ප්‍රවේග වෙනස පිදීම කාලයෙන් අපි ගන්නේ වස්තුවේ අවසාන ප්‍රවේගය ආරම්භ ප්‍රවේගයෙන් අඩු කරනවා. අවසාන ප්‍රවේගය වෙන්නේ 0යි. ආරම්භ ප්‍රවේගය අපි 12යි කියලා ගන්නෙ. එතකොට කාලයෙන් බෙදුවම පස්සේ කීයද ඉන්නේ අපිට? මෙතන ඍණාගයක් එනවා. ඍණාගයක් කියන්නේ ත්වරණය අඩු වෙලා. ඒ කියන්නේ වස්තුවේ ප්‍රවේගයේ වැඩි වීමේ ශීඝ්‍රතාවය අඩු වෙලා. අපි අන්‍යයකට තමයි කියන්නේ මන්දනය කියලා නැත්නම් ඍණ ත්වරණය. එතකොට මේකදී අපි ත්වරණය ඍණාගයක් හම්බුනේ සෑම තප්පරයක් පාසා මොකද වෙලා තියෙන්නේ? මෙතනදී ප්‍රවේගය 3 ms ඍණ එක බැගින් අඩු වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට මෙතන පොඩි හැඳින්වීමක් තියෙනවා මේකට. යම් වස්තුවක කාලය සමග ප්‍රවේගයේ අඩුවීමක් සිදු වී ඇතනම් එහි ත්වරණය ඍණාගයක් ගනී. මේ ඍණ ත්වරණය තමයි අපි මන්දනය කියලා හඳුන්වන්නේ. එතකොට ඒක මෙතන අර්ථ දැක්වීමක් විදිහට ඔයාලා මතක තියාගන්න ඕන. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන වස්තුන්ගේ විස්ථාපනය ගැන කොහොමද අපි ගණනය කිරීම කරන්න කියලා. එතකොට මෙතන වැදගත් දේ තමයි වස්තුවක ප්‍රවේගය සෑම තප්පරයකදීම එකම ප්‍රමාණයෙන් වැඩිවීමක් හෝ අඩුවීමක් සිදු වෙන්නේ නම් එයට ඒකාකාර ත්වරණයක් හෝ මන්දනයක් තියෙනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. එතකොට මේ ඒකාකාර ත්වරණයෙන් හා ඒකාකාර ත්වරණයෙන් චලිතය වන වස්තුන්ගේ විස්ථාපනය සොයන්න තමයි අපි මධ්‍යක ප්‍රවේගය සොයා ඒක කාලයෙන් ගුණ කරන්න ඕන. විස්ථාපනය අපිට හොයන්නේ කිව්වොත් එහෙම අපි මධ්‍යක ප්‍රවේගය හොයාගන්න ඕන මුලින්. ඊට පස්සේ මධ්‍යක ප්‍රවේගය හොයාගෙන ඒක කාලයෙන් ගුණ කරලා තමයි අපි විස්ථාපනයක ගන්නෙ මෙතන. හරි. මෙතන විස්ථාපනය සොයන්න ඊට පස්සේ ඔයාලට මේ විදිහට දීලා තියෙනවා පොඩි සමීකරණයක්. විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය. ඒකාකාර ත්වරණයෙන් චලිත වීමේදී මධ්‍යක ප්‍රවේගය මේ විදිහට දීලා තියෙනවා. ආරම්භක ප්‍රවේගය දැන් අවසාන ප්‍රවේගය අරගෙන ඉවරලා ඒක දෙකෙන් බෙදුවම අපිට මේ විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට කතා කරන් තියෙන්නේ මේ විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන. මේකෙන් ගොඩාක් ලොකු සමහරවිට ගණනය කිරීම එන්න පුළුවන්. සාමාන්‍යයෙන් වල හොඳ අවබෝධයක් තියාගෙන යන්න ඕන මේ වගේ ප්‍රශ්නකට මුහුණ දෙන්න යනකොට. අපි බලමු මේකේ තියරි පාර්ට් එක කොහොමද එන්නේ කියලා. විස්ථාපන කාල ප්‍රස්ථාර කියලා අපි අඳුරගන්නේ කාලය අනුව යම් වස්තුවක විස්ථාපනය විචලනය වන ආකාරය නිරූපණය කරන ප්‍රස්ථාරය. ඒ කියන්නේ කාලයත් එක්ක වස්තුවේ විස්ථාපනය වෙනස් වීම විස්තර කරන ප්‍රස්ථාර જાතියට තමයි අපි කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර කියලා. එතකොට මේකදී අපි හඳුන ගන්න ඕන අක්ෂ දෙකක් තියෙනවා. මෙන්න මේ සිරස් අක්ෂර කියන අපි y අක්ෂය, තිරස් අක්ෂර කියනවා x අක්ෂය කියලා. එතකොට මේ විස්ථාපනය කියන එක අපි යොදන්නේ y අක්ෂයට මීටර කියන සංකේතයෙන් අපි සම්මත විදියට නම් කරනවා. කාලය යොදන්නේ අපි x අක්ෂයට. එතන මේ විදියට ඛණ්ඩාංක යොදාගෙන ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. මේවෙන් මේ හඳුන්වලා තියෙන්නේ කාලය එක කියන අවස්ථාවේදී විස්ථාපනය කීයද.
එතකොට මේ කියන කාලය දෙක කියන අවස්ථාවේදී විස්ථාපනය කීයද? ඒ විදිහට මේ විදිහට නම් කරගෙන යන්න පුළුවන්. විස්ථාපන කාලපස්තරයෙන් මොනවද ගන්න පුළුවන් කියලා මෙතන පැහැදිලි කරනවා. එතකොට අපි ඒකේ අනුක්‍රමණය ගැන කතා කරනවා. x අක්ෂය නිරූපණය කරන කාලයත් එතකොට x අක්ෂ දෙකේ කණ්ඩායම් දෙකක් අතර අන්තරය කියන අපිට කාලාන්තරයක් නැත්නම් කාල වෙනසක් කියලා ගන්න පුළුවන්. ඒ විදිහට y අක්ෂයෙන් හඳුන්වන විස්ථාපනය. එතකොට y අක්ෂයේ යම්කිසි ස්ථාන දෙකක් අතර වෙනසෙන් අපිට විස්ථාපන අන්තරයක් ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ y අක්ෂයේ කණ්ඩායම් අතර වෙනසයි x අක්ෂයේ කණ්ඩායම් අතර වෙනසයි කියන්නේ එතකොට විස්ථාපනයේ වෙනස් වීමකුයි කාලය වෙනස් වීමකුයි ගත්තොත් අපිට ප්‍රවේගයේ විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ විස්ථාපන කාලපස්තරයක අනුක්‍රමණයෙන් අපිට මොකද හම්බ වෙන්නේ? ප්‍රවේගය හම්බ වෙනවා. හරි මෙතන වල පොඩි උදාහරණයක් දීලා තියෙනවා. විස්ථාපන කාලපස්තරයක් යොදාගෙන මේ විදිහට ගණනය කිරීමක් කරගෙන තියෙනවා. අනුව ඉහත පස්තරයේ සරල රේඛාව මත එකිනෙකට තරමක් ඈතින් පිහිටි A හා B කියන ලක්ෂ දෙක තමයි මේ සලකලා තියෙන්නේ. එතකොට මේ AB ලක්ෂ දෙක අතර තියෙන අනුක්‍රමණය තමයි අපි හොයන්න යන්නේ. එතකොට ඔයාලට මම කලින් කිව්වා වගේ මුලින්ම අපි ගන්නේ y අක්ෂයේ කණ්ඩායම්කය බෙදනවා x අක්ෂයේ කණ්ඩායම්කේ. y අක්ෂයේ ඉන්නේ මට මොකද්ද? මම හොයන්නේ මෙන්න මේ දෙක අතර. එතකොට 15 අඩු කිරීම 3. ඊට පස්සේ මම x අක්ෂයට අදාළව ගන්නවා 5 අඩු කිරීම 1. මේ විදිහට අනුක්‍රමණය වෙනසෙන් අපිට ගන්න පුළුවන් ප්‍රවේගය මේ විදිහට ලබා ගන්න පුළුවන්. හරි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ප්‍රවේග කාලපස්තර ගැන. ඉතින් මේවත් අර විස්ථාපන කාලපස්තර වගේම තමයි මෙතෙන්දි වෙනස තියෙන්නේ. මෙතන විස්ථාපන වෙනුවට යොදාගන්නේ ප්‍රවේගය. එතකොට y අක්ෂයෙන් ප්‍රවේගය නිරූපණය කරනවා අපි. x අක්ෂයෙන් මොකද නිරූපණය කරන්නේ? කාලය. එතකොට ප්‍රවේගයේ සම්මත ඒකක වෙන්නේ ms ඍණ 1. අපි මේ විදිහට ඒක y අක්ෂයේ මේ විදිහට v කියලා සංකේතය යොදාගෙන ඊට පස්සේ මේ විදිහට බ්‍රැකට්ස් වල දානවා. ඊට පස්සේ කාලය මේ විදිහට t සම්මත ඒකකයේ s. එතකොට මේ කාලය ප්‍රවේගය සමග වෙනස් වීමේ ශ්‍රීකතාවය තමයි අපි ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් පෙන්වන්නේ. අපි මේ ගැන තව මොන අධ්‍යයනය කරන්න තියෙන මොනවද කියලා බලමු. හරි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක එතකොට අපිට අර අනුක්‍රමණය කියන එක මෙතන සලකන්න පුළුවන්. ඒ විදිහට අපි x අක්ෂයේ නිරූපණය කරන්නේ කාලය කියලා ඔයාලා දන්නවා. එතකොට x අක්ෂයේ යම්කිසි ලක්ෂ දෙකක අපි වෙනසක් ගත්තොත් එහෙම කාලයේ වෙනස් වීමක් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේ විදිහට y අක්ෂයේ අපි වෙනස් වීම දෙකක් ගත්තොත් එහෙම ප්‍රවේගයේ වෙනසක් තමයි අපි ගන්නෙ. එතකොට මේ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවන් පස්සේ යම්කිසි ලක්ෂ දෙක තුනක් අපි තෝරගෙන ඒකට අපිට අනුක්‍රමණය හම්බ වෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට හම්බ වෙන්නේ ත්වරණය. ත්වරණය කියන්නේ ප්‍රවේගය වැඩි වීමේ ශීඝ්‍රතාවය නැත්නම් ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට අපි ඉහත ප්‍රස්ථාරයේ හඳා ත්වරණය මේ විදිහට හොයාගන්න පුළුවන් අපිට. මෙතන අපි මේ ප්‍රස්ථාරයෙන් මේ විදිහට පොයින්ට්ස් දෙකක් අරගෙන ප්‍රවේගය වෙනස බෙදනවා ඒ සඳහා ගත වෙච්ච කාලයෙන්. එතකොට අපිට 3යි ms ඍණ 2 කියලා ත්වරණයක් ඇවිල්ලා තියෙනවා. හරි මෙතන වලට පෙන්නන තියෙන ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය කොහොමද එන්නේ කියලා. එතකොට ඒක මෙතනින් පෙන්නලා තියෙනවා. ඒකෙන් ඒ කියන්නේ වර්ගඵලයෙන් සීමා වෙන ප්‍රදේශයෙන් අපිට මොනවද දෙන්නේ කියලා. ඔයාලට මේ විදිහට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා තිබ්බම මේ විදිහට ඒකෙන් ඔයාලා මේ යට වෙන වර්ගඵලයෙන් යම් කිසි කාලයකට නැත්නම් ඔයාලට දෙන පොයින්ට් එකකට අදාළව ඔයාලා ඒ වස්තුවේ වර්ගඵලයෙන් හෙව්වොත් එහෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් හෙව්වොත් එහෙම ඒ කියන්නේ ප්‍රස්ථාරයෙන් ආවරණය ප්‍රදේශයේ තියෙන වර්ගඵලය හෙව්වොත් එහෙම ඒකේ මේ වස්තුවේ අදාළ කාලය තුල චලනය වෙච්ච දුර ප්‍රමාණයට සමාන වෙනවා. ඒකට හේතු වෙලා තියෙන ඔයාලා මේ ඒකක දෙක නිකන් ගුණ කරලා බලන්නකො ප්‍රවේගයෙන් ගුණ කිරීම කාලය කියන්නේ අර s = bt තමයි මෙතනත් මේ රූපාත්මකව ඒ විදිහට යොදාගන්නේ. එතකොට මේ ms ඍණ 1 s එක කැපිලා යනවා මේ ඍණ s ට. එතකොට ඉතුරු වෙන්නේ m. ඒ කියන්නේ විස්ථාපනයක් තමයි අපිට හම්බ වෙන්නේ. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන මේ ගුරුත්වාකර්ෂණය ත්වරණය කියන මාතෘකාවක් යටතේ ගුරුත්වාකර්ෂණය ත්වරණය කියන්නේ එතකොට අපි සාමාන්‍ය සරල සංසිද්ධියක් එක ගත්තාන් පස්සේ මොකක් හරි වස්තුවක් ඔයාලා උඩ දාලා වැටෙන්න සැලසුවාන් පස්සේ ඒ වස්තුව ඉබේම පල්ලෙහාට වැටෙනවා. ඉතින් මෙන්න මේ වස්තුව මත ක්‍රියා කරන බලය තමයි පොළොව මගින් ක්‍රියා කරන බලය තමයි ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ. ඒ කියන්නේ වස්තුවක් ඉහළට අපි උඩ දැම්මන් පස්සේ පොළොව මගින් ඒ වස්තුව ඇද ගන්න යම්කිසි බලයක් ඇති කරනෝනේ. එතකොට ඒකට තමයි අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය කියලා. එතකොට ඔයාලා අහලා ඇති හඳේදී වස්තුන් පාවෙනවායි කියලා. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ හඳේ භූමිය නැත්තම් හඳේ පොළොව මගින් ඇති කරන මේ වගේ ගුරුත්වාකර්ෂණ ත්වරණය. නැත්තම් ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය අඩු වුණාන් පස්සේ හඳේදී මේ වස්තුන්ට පාපිවීමේ හැකියාවක් ලැබෙනවා.
එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය හන්දා හටගන්නවා තරණය වෙනස් වීම. ඒකට තමයි අපි කියන්නේ ගුරුත්වද තරණය කියලා. එතකොට ගුරුත්ව තරණය අපි සම්මත එකක වෙන්නේ සිම්පල් G. එතකොට ඒක අපි හැඳුන්වන්නේ දීමක් කරගන්න මේ විදිහට පොළොව මත වෙන. නැත්නම් මුහුදු මට්ටමේදී ගුරුත්ව තරණය සඳහා සාමාන්‍යයෙන් අපි 9.8 ms ඍණ 1 කියලා තමයි ගන්නෙ. එතකොට මේකෙන් අපි අදහස් කරන්නේ මොකද්ද? වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන සෑම තප්පරයක් පාසාම එහි ප්‍රවේගය 9.8 ms ඍණ 1 බැගින් වැඩි වෙනවා කියලා. ඒ මොකද ප්‍රවේගය වෙනස් වීම සීඝ්‍රතාවයෙන් අපි තරණය කියන්නේ. ඒක ගුරුත්ව තරණය කිව්වත් වෙනසක් නැහැ ඒකේ. එතකොට මෙතන වලට පෙන්නන තියෙන වස්තුවක් ඉහළට ගමන් කරනකොට සිදුවෙන්නේ මොකද්ද? පහළට ගමන් කරනකොට සිදුවෙන්නේ මොකද්ද කියලා. එතකොට වස්තුවක් ඉහළට ගමන් කරන වෙලාවට මොකක්ද සිදුවෙන්නේ? එහි ප්‍රවේගය සෑම තප්පරයක් පාසාම 9.8 බැගින් අඩුවීමක් තමයි සිදුවෙන්නේ. ඒ මොකද ගුරුත්ව තරණය නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය තියෙන පල්ලෙහාන්නේ. එතකොට අපි ඒකට විරුද්ධව තමයි වස්තුවක් උඩට අපි චලනය කිරීම සිදු කරන්නේ. වස්තුව සිරස්ව ඉහළට ගමන් කරන විට මොකක්ද තියෙන්නේ? ගුරුත්ව තරණය අපි කිව්වා අඩු වෙනවා කියලා. එතකොට මොකක්ද වෙන්නේ? මම කිව්වා ප්‍රවේගය සෑම තප්පරයක් පාසාම 9.8 බැගින් අඩු වෙනවායි කියලා. එතකොට ඒකේ ප්‍රවේගය අපි මේ විදිහට ඍණාගය තමයි ගන්නෙ. හරි. මෙතන වලට පොඩි එක්සැම්පල් එකක් දීලා තියෙනවා. 30 ms ඍණ 1 ප්‍රවේගයෙන් සිරස්ව චලනය වන වස්තුවක් සම්බන්ධයෙන්. එතකොට අපෙන් අහනවා මේ වස්තුව ගමන් කළ උපරිම උස දක්වා එහි ප්‍රවේගය නැසන අයුරු ප්‍රේමීටර් ප්‍රවේග කාලපස්ථාරයක් අඳිනලු. චලිතය නිරූපණය කිරීම සඳහා ප්‍රවේග කාලපස්ථාරයක් අඳිනලු. එම වස්තුව ඉහළ නැගී උපරිම උස හොයන්නේ කියලා තියෙනවා. මේ ගණනය කිරීමේ පහසුව සඳහා ගොඩක් කලකට අපිට දෙන්නේ මේ 9.8 කියන තරණය 10යි ms ඍණ 2 කියලා ගන්න කියලා දීලා තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. එතකොට පොළොව මත විට ගුරුත්ව ත්වරණය සඳහා සාමාන්‍යයෙන් අපි ගත්ත මොකද 9.8යි ms ඍණ 2. එතකොට මේකෙන් අපි කලින් කතා කරපු විදිහට මේකෙන් අදහස් කරේ මොකද්ද? වස්තුවක් ඉහළ සිට පහළට වැටෙනකොට සෑම තප්පරයක් පාසාම මේ ප්‍රවේගය 9.8 බැගින් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ ඉහළින්ද පල්ලෙහාට වැටෙනකොට. ඒ කියන්නේ පෘථුවියමක ඉන්නේ නැත්නම් පොළොවමක ඉන්නේ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ හන්ද තමයි තරණයක් ඇති වෙන්නේ. එතකොට වස්තුව සිරස්ව ඉහළට ගමන් කරනකොට මොකද්ද සිදුවෙන්නේ? අර කලින් කතා කරා වගේ ඒක ප්‍රවේගය සෑම තප්පරයක් පාසාම 9.8 බැගින් අඩු වෙනවා. ඒ කියන්නේ තරණයේ අඩුවීමක් සිදුවන්නේ. අපි ඒක ගන්නවා ඍණ 9.8යි ms ඍණ 2 කියලා. එතකොට මෙතන ප්‍රවේගය අඩුවීමන්නේ සිදුවන්නේ. අපිට මේ විදිහට දත්ත ටික දීලා තිබ්බ එකේ ප්‍රවේගය ආරම්භ වෙලා තියෙන 30න් කියලා. එහෙනම් එන්න 10 10 තමයි මේ විදිහට අඩු වෙන්න ඕන. ඒ ගුරුත්වාකර්ෂණයේ තප්පරයකට 10ක් අඩු වෙනවා කියලා අපිට කියලා තියෙන්නේ. එතකොට පළවෙනි වස්තුව ආරම්භක අවස්ථාවේදීම ඔන්න 30ක් තිබුණා. ආයි දෙවෙනි තප්පරය යනකොට මොකක්ද වෙලා තියෙන්නේ? අර ඍණ 9.8යි නැත්නම් ඍණ 10 ගානේ අඩුවීම සිදු වෙන හන්දා මේ විදිහට අපි 10 10 අඩු වෙන විදිහට තමයි ප්‍රවේග කාලපස්ථාරය අඳින්න ඕන. එතකොට අපිට ඊළඟට හොයන්න තියෙන්නේ වස්තුව ගමන් කළ උපරිම උස කොහොමද හොයන්නේ කියලා. එතකොට පස්ථාරයේ පහළ කොටසේ වර්ගඵලය. ඒකෙන් තමයි අපි මේ පස්ථාරයේ පහළ කොටසේ වර්ගඵලයෙන් තමයි අපි හොයන්නේ මොකද්ද? වස්තුව ගමන් කළ උපරිම උස. එතකොට ඒක මේ විදිහට අපිට ත්‍රිකෝණයක වර්ගඵලය හොයීමෙන් ලබා ගන්න පුළුවන් 45 මීටර කියලා අපිට ඒක එනවා. මේ වීඩියෝෙන් අපි කතා කරේ මොකද්ද? 10 වසර විද්‍යා පාඩමේ දෙවෙනි යුනිට් එක වන සරල රේඛීය චලිතයේ එන සමීකරණ ගැන අපි සරලව මෙතන විග්‍රහ කිරීමක් කරගත්තා. එතකොට ඔයාලා තව ප්‍රශ්න කලියලා මේක ඔයාලා දියුණු කරගන්න ඕන. ඒ කියන්නේ ගොඩක් විභාගයට එන්නේ ප්‍රශ්න ආශ්‍රිත සම්බන්ධ මම ඔයාලට මේකෙන් තීරි පාඩේ පොඩ්ඩක් සරලව පැහැදිලි කිරීමක් තමයි කරේ අච්චුපතට අනුව. මොකද අපි විභාගයට ලියන්නේ අච්චුපතේ ඉන්නේ. එතකොට අපි ඒකට අනුව තමයි අධ්‍යයනය කිරීමේ කටයුතු සිදු කරගන්න ඕන. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ අලුත් පාඩමක් රසායන විද්‍යා පාඩම වලට පටන් ගන්නවා. තුන්වෙනි පාඩම පදාර්ථයේ ව්‍යුහය තමයි කතා කරන්න යන්නේ. මේ විදිහට වීඩියෝ එකට අපි දිගටම කරගෙන යනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒක ඔයාලට පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා අහන්න පුළුවන්. එතකොට ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එතකොට යාළුවන්ට බලන්න share කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ සතියේ හම්බ වෙනකම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.